sorry මගේ technical issue එකක් තියෙනවා. දැන් ඇහෙනවද? Right. We quickly පිටිපස්සට යමු. මොකක් කරයක් වුණා. Okay. Right. අපි sorry technical mode. right මම මුලින් නම් අපුසරක් කරන්නම්. අපි කතා කරේ primary data and secondary data ගැන ඊයේ පාර lesson එකෙන්. එතකොට primary data secondary data කියන්නේ කොහොමද ගන්න කියන එක අපි කතා කරා. primary data අපි research එක ඇතුලෙන් ගන්නෙ. secondary data ගන්නෙ අපිට available sources වලින්. එතකොට primary data කියන දේ research එකක් ඇතුලෙන් ලැබෙන නිසා ඒවයි accuracy එක, relevancy එක සහ ප්‍රමාණාත්මක භාවය වැඩි. මේක කියනවා අපි ප්‍රාථමික දත්ත කියලා. ඒතකොට ප්‍රාථමික දත්ත වල තියෙන අවාසියක් කියලා කියන්න බෑ අපිට. ඒක තියෙන අපහසුතාවයන් වෙන්න පුළුවන්. අපහසුතාවයන් වෙන්නේ time consuming. ගැන අපිට research එක design කරන්න වෙනවා, plan කරන්න වෙනවා, data collect කරන field team එකක් දාන්න වෙනවා, survey එකක් deploy කරන්න වෙනවා. ගොඩක් දේවල් කරන්න වෙනවා. ඒතකොට time consuming සාමාන්‍යයෙන් research එකක් හරි research එකක් කරලා ඉවර කරන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ මාස 3-4ක් යනවා. දැන් අපි ගත්තොත් එහෙම process එක expensive, sorry type එකට process is expensive. මොකද හේතුව දැන් primary data නම් අපිට පුළුවන් computer එක type කරලා ගන්න. එහෙම නැත්නම් report එකක් තියෙන එක කාගෙන් හරි ඉල්ලගෙන හරි ආවිල ගන්න. දැන් පහුගිය දවස්වල IMF report එක release කරා. දැන් dollar crisis එක ගැන අපි මම උදාහරණ ගත්තේ ඒක. dollar crisis එක ගත්තොත් එහෙම අපිට සමීක්ෂණයක් කරන්න අවශ්‍ය නම් ලංකා dollar crisis එකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඩොලර් ක්‍රයිසිස් එකට අවශ්‍ය කරන සමීක්ෂණය කරන්න අපිට රිසර්ච් එකක් ඩිසයින් කරන්න වෙනවා. ඒ වගේ මේකට වෙනම එම්ප්ලොයිමන්ට් එකක් අරගෙන ඒ කියන්නේ ටීම් එකක් ඩිප්ලොයි කරලා රිසර්ච් එක්ස්පර්ටිස් තියෙන ටීම් එකකට දෙන්න වෙනවා. ඒ නිසා අපිට කොස්ට් එක වැඩි. එක්ස්පර්ටිස් උත් නීඩඩ්. මොකද රිසර්ච් එකක් හැමෝටම කරන්න බෑ. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඔය කැම්පස් එකේ ඩිග්‍රී වලට එහෙම නැත්නම් ඔය පොඩි අසයින්මන්ට් වලට අපි පොඩි ක්වෙස්චනර්ස් අරන් මලන් ඩිසයින් කරනවානේ. නමුත් ඔයගොල්ලෝ දැන් රිසර්ච් ප්‍රොසෙස් එක බලා ගන්නකොට තේරෙයි රිසර්ච් එකක් කියන එක හරියටම අපි බලන්න ඕන. ඇත්තටම රිසර්ච් එක පාවිච්චි කරන්නේ අපි පාරිභෝගිකය ගැන අඳුර ගන්න. right? එහෙම නැත්නම් අපේ ස්ටිල් ෆැක්ටර් එකක්. එහෙම නැත්නම්
මයික්‍රෝ ෆැක්ටර් එකක් මැක්‍රෝ ෆැක්ටර් එකක් මොකක් හරි අඳුර ගන්න තමයි අපි සමීක්ෂණයක් කරන්නේ. එතකොට සමීක්ෂණයක් කරනකොට අපිට සාම්පල් එකක් දත් එකතු කිරීමක් කරන්න වෙනවා. එතකොට ඒගොල්ලොත් එක්ක අපිට ක්‍රියා කරන්න ඒ ක්වෙස්චනර් ඩිසයින් කරන්න ඒ වගේම දැන් ඒක හරියට රිසර්ච් එකක් කියන එක හරියට පුනීලයක් වගේ. රිසර්ච් එකක් කියන එක. එතකොට රිසර්ච් එක පුනීලයකදී කරන්නේ මොකද්ද අපි විශාල ප්‍රමාණයක් දත්ත හරි වතුර හරි අපි හිතමු මොනවා හරි ලික්විඩ් එකක් නේ. ඒ ලික්විඩ් එක බොටල් එකකට පුරවනකොට පුනීලය උඩට දානවා. එතකොට අපි පුනීලයෙන් ඒක පටු කරලා බෝතලය ඇතුළට දානවා. ඒ වගේම තමයි රිසර්ච් එකත්. රිසර්ච් එකත් පළල්ව පටන් අරන් අපේ අවශ්‍ය කරන ප්‍රොබ්ලම් එක එමෙතන අපිට අවශ්‍ය කරන දත්තය දක්වා පටු කිරීමක් කරන්න අවශ්‍යයි. දැන් ඔයගොල්ලෝ කවුරු හරි සර්වේ එකකට සබ්ජෙක්ට් වෙලා තියෙනවා නම් සර්වේ එකක් පාර්ටිසිපේට් වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඔන්න මුලින් ඉඳන් අහන්නේ ගම විස්තර කොහෙද ඉන්නේ වගේ දේවල්. ඊට පස්සේ තමයි ස්පෙસિෆික් data වලට එන්නේ. කියන්නේ එන්න පටු කරනවා. පටු කරලා ස්පෙસિෆික් data ගන්නෙ. එතකොට සෙකන්ඩරි data කියන්නේ මොනවද? සෙකන්ඩරි data කියන්නේ දැන්ට තියෙන දත්ත. එතකොට පරණ කරපු රිසර්ච් එකක දත්තත් සෙකන්ඩරි data. මොකද ඒක දැන් තියෙනවා. ප්‍රශ්නය අහන්න ඕන මේක ප්‍රයිමරි data එකක්ද සෙකන්ඩරි data එකක්ද කියලා දැනගන්න නම් මේ දත්තය දැන් තියෙනවද නැද්ද? ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ දත්තය ලැබෙන්නේ කම්ප්ලීට් කරපු රිසර්ච් එකකින්ද එහෙම නැත්නම් කම්ප්ලීට් කරගෙන යන රිසර්ච් එකකින්ද? right කම්ප්ලීට් කරලා පරණ කම්ප්ලීට් කරපු එකකින් නම් ලැබෙන්නේ සෙකන්ඩරි data එකක්. කම්ප්ලීට් කරගෙන යන රිසර්ච් එකකින් නම් එහෙම නැත්නම් රිසර්ච් ප්‍රසන්ටේෂන් එක ෆස්ට් ටයිම් නම් කරන්නේ ඒක ප්‍රයිමරි data එකක්. මොකද ඒ රිසර්ච් එක කරලා තියෙන ස්පෙસિෆික් පර්පස් එකට. so secondary data වල තියෙන වාසිය තමයි relatively cheaper faster මොකද ඒක ඉක්මනට ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක ටයිප් කරලා ගන්නත් පුළුවන් report එකක් අරගෙන ගන්නත් පුළුවන් කාගෙන් හරි අහලා දැනගන්නත් පුළුවන් no specific expertise needed මොකද already තියෙනවා ඒ වගේම available sources ගොඩාක් තියෙනවා disadvantages එහෙම නැත්නම් අවාසි එහෙම නැත්නම් අපි හිතමුකෝ concerns කියලා කිව්වොත් ඒවා තියෙන secondary data වල තියෙන concerns තමයි availability තියෙන්නේ මේක not a specific problem. දැන් අපි ලංකාවේ ඩොලර් ක්‍රයිසිස් එක ගැන රිසර්ච් එකක් කරනවා නම් ඔයගොල්ලෝ ඩොලර් රේට් එක ගන්න බලනවා. ඒතර මොකද්ද කරන්නේ? සෙන්ට්‍රල් බැංක් සයිට් එකට යනවා එහෙම නැත්නම් ප්‍රයිවට් බැංක් එකක සයිට් එකට ගිහිල්ලා ඩොලර් එකේ එක්ස්චේන්ජ් රේට් එක බලනවා. නමුත් මේ දත්තේ මොකටද තියෙන්නේ? TT බයින් වලට හරි ඩොලර් සෙලින් වලට හරි තියෙන රේට් එකක්. ඩොලර් ක්‍රයිසිස් එකට අවශ්‍ය කරන දත්තයක් ඒකේ හරියටම ලැබෙන්නේ නැහැ. right? so sufficiency එකත් මදි. මොකද අවශ්‍ය කරන දත්තය තියෙන්නේ ඒ ස්පෙસિෆික් පර්පස් එකට නෙමෙයි. right? ඒ වගේම තමයි outdated. දැන් ඩොලර් ක්‍රයිසිස් එකම එක්සැම්පල් එකකට ගමුකෝ. ඔයගොල්ලෝ රිසර්ච් එකක් කරන් ඩිසයින් කරන් ඉන්නවා නම් තව සුමාන 3කින් ලංකාවේ තියෙන volatility එකත් එක්ක අද තියෙන ඩොලර් රේට් එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒතකොට outdated. accuracy will be a concern. right? අපි මේ දත්තත් එක්ක තමයි රිසර්ච් process එකට යන්නේ. රිසර්ච් process එක කියලා කියන්නේ 5 step process එකක්. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බොහෝ විට ක්වෙස්චන් එකක් හැටියට ලැබෙනවා අඩුයි. මොකද හේතුව මේක ගොඩාක් තියරි කැලක් තියෙන්නේ. බලන එක ප්‍රශ්නයක් නෑ, තෝරගන්න එක ප්‍රශ්නයක්වත් නෑ. ඒකමද මේ ඩයග්‍රෑම්ස් එකෙන් පොඩ්ඩක් බලා ගන්න. ඩයග්‍රෑම්ස් එන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර්ඩ් පේපර්ස් වලට. සාමාන්‍යයෙන් බොහොම ප්‍රචලිත ඒවා තමයි secondary primary data ගැන වෙනස්කම්, ඊට පස්සේ sampling methods, ඒ වගේ දේවල් බොහොම ප්‍රචලිතයි. නමුත් රිසර්ච් process එක කියන එක ස්ට්‍රක්චර්ඩ් එකට එන්න පුළුවන් බොහොම වෙලාවට ඉතින් ස්ටෙප් වයිස් අඳුර ගන්න. එතකොට මේ රිසර්ච් එකක් කරන්නේ ඇයි අපි? මම කලින් කිව්වා අපි කරන්නේ පාරිභෝගිකයා හෝ පෙස්ටිල් ෆැක්ට් එකක් හෝ මයික්‍රෝ මැක්‍රෝ මොකක් හරි ෆැක්ට් එකක් ගැන වැඩිදුර අවබෝධයක් ගන්න. එතකොට මේ වැඩිදුර අවබෝධය මොකටද අපිට අවශ්‍ය වෙන්නේ? අපිට අවශ්‍ය වෙන්නේ අපගේ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න. මොකද අපි සමහර වෙලාවට අපිට ගන්න ලැබෙන data අපි දැන් පත්තරේ බලලා වෙන්න පුළුවන්, මාකට් එකේ ට්‍රෙන්ඩින් බලලා වෙන්න පුළුවන්, right? ඒ වගේ දේවල් වලින් ගන්න දත්ත අපි හිතනවා දැන් පොඩකින් right sorry ඒ වගේ අපි දත්ත ගන්න ක්‍රමවේද කීපයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒ රිසර්ච් එකක් කරනකොට අපි ඒ දත්ත ගන්න සර් මම කසුන් සර් මේ ළමයි වගේ මේ ළමයි මැසේජ් කරලා දුන්නා සර්ගේ වොයිස් එක එන්නේ නැහැ කියලා ඒක මම ලොග් වුණේ දැන් හරි සර් ඒක
ඇහෙනව නේද කසුන්ට? මට එනවා සර් අනිත් මේ ළමයි වගේ මම මෙසේජ් කරලා දෙන ගෲප් එකට ඔව් මේ මොකක් හරි ඉන්ටර්නෙට් කේස් එකක් මට උදේ ලොග් වෙන්න තමයි වුණා. දැන් හරි මම හිතන්නේ. අනිත් ළමයි මොඩම ඒක right. පොඩක් මම නෙට්වර්ක් එක shift කරා. right. right. එතකොට අපි රිසර්ච් එකක් කරන්නේ පාරිභෝගිකයා පෙස්ටිල් ෆැක්ටර් එක එහෙම නැත්නම් මයික්‍රෝ මැක්‍රෝ ෆැක්ටර්ස් ගැන වැඩිපුර අවබෝධයක් ගන්න. තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න. එතකොට අපි උදාහරණයකට ගමුකෝ දැන් තියෙන මේ ඩොලර් ක්‍රයිසිස් එකම. ලංකාවේ තියෙන. එතකොට රිසර්ච් එක පටන් ගන්න කලින් අපිට කරන්න තියෙන වැදගත්ම පියවර තමයි defining the problem and setting specific objectives. ඒ කියන්නේ ප්‍රශ්න නිර්වචනය කිරීම සහ නිශ්චිත ඉලක්ක පිහිටුවීම. මේක ඉතාමත්ම ක්‍රිටිකල් ස්ටෙප් එකක්. ඒ කියන්නේ රිසර්ච් එකේ සාර්ථකත්වය රඳා පවතින්නේ මෙන්න මේ ප්‍රශ්නය නිසිවර්ධය අවබෝධ කර ගැනීම තුළ. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රොබ්ලම් එකක් කියලා කියන ගොඩාක් දේවල් සිම්ප්ටම්ස්. ප්‍රොබ්ලම්ස් නෙමෙයි. දැන් ලංකාවේ ඩොලර් ක්‍රයිසිස් එකම ගමුකෝ. ලංකාවේ ඩොලර් ක්‍රයිසිස් එකේදී ඩොලර් එකේ රේට් එක දැන් රුපියල් 300කට ආසන්නයි. 300ක්ම තමයි. එතකොට මොකද එහෙම වුනේ? ඩොලර් එක රේට් එක හැටියට ඉහළට යනවා කියන එක දැනගෙන හිටියහම ඒගොල්ලෝ මොකද කරේ? සිම්ප්ටම් එක කන්ට්‍රෝල් කරා. ඩොලර් එක කන්ට්‍රෝල් කරා. නමුත් සිම්ප්ටම් එක කන්ට්‍රෝල් කරාම වෙන්නේ ප්‍රොබ්ලම් එක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. ප්‍රොබ්ලම් එක හැමම තියෙනවා. ප්‍රොබ්ලම් එක තමයි ඩොලර් ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් අපේ රටේ තියෙන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ගැප් එක. ඒතොර රටේ ඉන්ෆ්ලක්ස් ඔෆ් කරන්සි. ඒතොර මේක කරෙක්ට් කරන්නේ නැතුව ඩොලර් එක ෆ්ලෝට් කරපු ගමන් මොකද උනේ? සිම්ප්ටම් එක කන්ට්‍රෝල් කරන්න දැන් ඩොලර් එක නැග්ගා අහස උඩට. right? So what you need to do no මොකක්ද දැනගන්න ඕන ප්‍රොබ්ලම් එක මොකක්ද සිම්ප්ටම් එක මොකක්ද කියන දැනගන්න ඕන. එතකොට අපි ගත්තොත් අපිට උණක් හැදෙනවා. උණ හැදුනහම පහුගිය දවස්වල නම් කොවිඩ් ගැන කතා කරා. ඒ උණ අපිට ඩයරියාක් හින්දා වෙන්න පුළුවන්, ෆුඩ් පොයිසන් එකක් හින්දා වෙන්න පුළුවන්, වෛරස් උණක් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම අපි ගත්තොත් එහෙම හෙම්බිරිස් සවුණක් වෙන්න පුළුවන්. right? අපි උණට විතරක් බෙහෙත් කරොත් මොකද වෙන්නේ? ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා උණ කියන්නේ සිම්ප්ටම් එකක්. ප්‍රොබ්ලම් එක කියලා කියන්නේ අපිට ඇත්තටම හැදලා තියෙන ලේඩේ. ඒතර සේල්ස් ගැන කතා කරොත් අපි දැන් මේ දවස්වල ප්‍රයිසස් වැඩි. ඒක නිසා සේල්ස් අඩු වෙන්න පුළුවන්. right? එතකොට අපි හිතමු දැන් ලංකාවේ මොකක් හරි කම්පැනි එකක සේල්ස් අඩු වෙනවා කියලා එකපාරට වේගෙන්. ඒතර ඒගොල්ලෝ රිසර්ච් එකක් කරන්න යනවා නම් සේල්ස් අඩු වෙන එක සේල්ස් අඩු වෙන එක නෙවෙයි ප්‍රොබ්ලම් එක. සේල්ස් අඩු වෙන එක සිම්ප්ටම් එක. ඒතර ඒගොල්ලොන්ට දැනගන්න අවශ්‍ය වෙන්නේ පාරිභෝගිකයා උදාහරණයක් හිට මම කියන්නේ පාරිභෝගිකයා අපි කියන අපේ බාහිර නිෂ්පාදන මිලදී ගත පාරිභෝගිකයා අපගේ නිෂ්පාදන වලින් ඈත් වීමට බලපාන කාරණා මොනවාද? දැන් මෙහෙම කියලා ඇහුවොත් එහෙම අපිට කාරණා කිහිපයක් එන්න පුළුවන්. සමහර කාරණා අපිට හරි ගස්සන්න පුළුවන් ඒවා වෙන්න පුළුවන්. සමහර කාරණා හරි ගස්සන්න බැරි වෙන ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙට ප්‍රොඩක්ට් එකේ අවైలබිලිටි එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපිට පෙනෙන්නේ නැති. ඒ වගේම ප්‍රයිසස් වැඩි හින්දා ඒ මිනිස්සුන්ට දැන් අපි හිතමුකෝ ග්‍රෑම් 500 පැකට් එක විතරයි තියෙන්නේ කියලා අපිට ග්‍රෑම් 100 පැකට් එකක් දෙනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඒතර මේ වගේ විශේෂිත වෙච්ච අවස්ථාවන් මතුවෙන්න පුළුවන් රිසර්ච් එකක් කරනකොට. ඒක නිසා රිසර්ච් එක කරනකොට ප්‍රොබ්ලම් එක හරියටම ඩිෆයින් කරන්න ඕන. ඊට පස්සේ අපි රිසර්ච් එකේ ඔබ්ජෙක්ටිව්ස් මොනවද ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ? මගේ අරමුණ මොකක්ද කියන එක දැනගන්න ඕන. දැන් මම පල්ලෙහා උදාහරණයක් අරන් තියෙන්නේ sales are going down. දැන් මේක මේ ඇත්තටම මේ කොවිඩ් කේස් එක එන්න කලින් ගත්ත උදාහරණයක්. අපේ sales පහළට යනවා නම් එකපාරටම හේතුව වෙන්න පුළුවන් consumers don't like the taste. එතකොට අපිට මොකද්ද කරන්න ඕන? sale වැඩි කරන්න නම් අපිට මේක ඇයි කියලා හඳුනා ගන්න ඕන. එතකොට අපේ research objective එක වෙන්න ඕන understand consumer taste preference. ඒ කියන්නේ consumer ගේ ප්‍රොඩක්ට් එකේ තියෙන රස පිළිබඳව ඒගොල්ලන්ගේ තියෙන කැමැත්ත මොන වගේද කියන එක තමයි අපි දැනගන්න ඕන. හරි. මේක තමයි පියවර පහෙන් පළවෙනිම පියවර. Defining the problem and setting specific objectives. මේක කරගත්තට පස්සේ අපි යනවා second step එකට. Designing the research plan. එතකොට මේකේ design the research plan කියන එකට sub topic කීපයක් අයිති වෙනවා. එකක් තමයි අපිට අවශ්‍යයි දැනගන්න අපේ ඔබ්ජෙක්ටිව් එකත් එක්ක data මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? right? මොන වගේ දත්තද අපිට අවශ්‍ය වෙන්නේ? එතකොට මොන වගේ
දත්තද අවශ්‍ය වෙන කියලා තේරුම් ගත්තට පස්සේ ඒකේ මොනවද secondary data? දැන්ට තියෙන දත්ත මොනවද? primary data හැට අපිට ගන්න වෙන්නේ මොන වගේ දේවල්ද? අපි සාමාන්‍ය secondary data ගැන අවබෝධයක් ගත්තහම අපිට තේරෙනවා මොනවද තියෙන gap එක. අපිට තියෙන රිසර්ච් එකට දැන් උදාහරණයක් හැටියට අපි taste preference ගැන කලින් රිසර්ච් එකක් කරලා තියෙනවා නම් ඒකෙදිදී අපිට පුළුවන් දැනගන්න consumers ලා මොනවටද like කරන්නේ නැත්නම් dislike කරන්නේ කියලා. ඒතකොට ඒක base කරන් අපිට දෙවෙනි රිසර්ච් එක design කරන්න පුළුවන්. Secondary data will give a guidance of what sort of primary data is required. කියන්නේ අපිට තියෙන දැන් තියෙන දත්ත අපිට කියනවා අපිට තියෙන දත්ත මදි නම් මොන වගේ දත්තද අපි එකතු කරගන්න ඕන මොන වගේ දත්තද අපිට අවශ්‍ය කරන්න කියන එක. type of data required අපි දැනගන්න ඕන. මේ data requirement එක දැනගත්තට පස්සේ අපි research technique එකකට යනවා. දැන් research techniques කීපයක් තියෙනවා. observation කියලා කියන්නේ පාරිභෝගිකව නිරීක්ෂණය කරලා එහෙම නැත්නම් අපිට subject වෙන sample එකේ කට්ටිය නිරීක්ෂණය කරලා අපි ගන්න නිගමනයක්. experimentation කියලා කියන්නේ නිෂ්පාදන දෙකක් හරි අවස්ථාවල් දෙකක් හව කීපයක් එකට දීලා ඒගොල්ලෝ relatively scale කරනවා. ඒ කියන්නේ මේක හොඳයි මේක ඊළඟට හොඳයි එහෙම කියලා. පරීක්ෂණ. right? ඊට පස්සේ තියෙනවා survey කියලා කියන බොහොම ප්‍රචලිතයි. ඔයගොල්ලොත් සමහර විට සහභාගී වෙලා තියෙනවා. Microsoft form එකක් වගේ දෙයක් දාලා survey එකක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. depth interview කියලා කියන්නේ ටිකක් දීර්ඝ දෙයක්. පැය භාගයක් වෙනකොට 45ක් විතර තිස්සේ පාරිභෝගිකයෙක් එක්ක කරන සංවාදයක්. මේකෙදී අර මම කිව්ව පුනීල concept එක බොහොම හොඳට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මුලින්ම පුද්ගලයාගේ විස්තර, ප්‍රදේශයේ විස්තර, රැකියාව, ආදායම් මාර්ග ඒවා ටික අහලා ඊට පස්සේ යනවා ඔන්න specific areas වලට. ඒ කියන්නේ අපි හිතමුකෝ ඒකේ තියෙන්නේ product consumption කියලා අපි කතා කරන taste preference වෙනස් වෙච්ච එක කියන්නේ product එක consume කරන්නේ මොන වගේ වෙලාවටද? දවසට කීයක් consume කරනවද? ඒතකොට දැන් ඒ consume කරන ප්‍රමාණය වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා නම් අඩු වෙලා නම් ඇයි ඒකට හේතු? ඒතකොට වැඩි වෙලා කියන කට්ටියට වෙනම ප්‍රශ්න මාලාවක් යනවා අඩු වෙලා කියන කට්ටියට වෙනම ප්‍රශ්න මාලාවක් යනවා. වැඩි වෙලා කියන කට්ටියකින් අහනවා ඇයි ඔබ ඒක වැඩිපුර consume කරන්නේ? ඒකේ දවසකට කොච්චර consume කරනවද? කලින් කොච්චර consume කරාද? right? ඊට පස්සේ දැන් කොයි විදිහට ඔයගොල්ලෝ ඒක ප්‍රිපෙයාර් කරන්නේ වගේ අපිට අහගෙන යන්න පුළුවන්. ඒතර අඩු වෙලා කියපු කට්ටියෙන් අහන්න පුළුවන් අඩු කරලා තියෙනවා නම් මොනවද ඒ වෙනුවෙන් වැඩි කරලා තියෙන්නේ? ඒ නිෂ්පාදනය වෙනුවෙන්. ඊට පස්සේ වැඩි කරලා මොනවද වැඩි කරලා තියෙන්නේ? මොනවද තවත් අඩු කරපු දේවල් ඔයාගේ මේ ප්‍රොඩක්ට් වලින්. ඒතර මේ ඔක්කොගෙම පුළුවන් අපිට අවබෝධයක් ගන්න නිෂ්පාදනයේ ප්‍රශ්නයක්ද තියෙන්නේ ආදායමේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. ඒ වගේ තමයි රිසර්ච් එකක් කරනකොට අපිට මම සරල උදාහරණයක් කිව්ව depth interview එක කොහොමද කරන්න කියලා. ඒතර මේ දත්ත qualitative ද quantitative ද? ඒතර qualitative data කියන්නේ මොනවද? ප්‍රමාණාත්මක සහ අපි කියනවා දැන් දත්ත වර්ග දෙකක් තියෙනවා. qualitative data නැත්නම් quantitative data. quantitative data කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ගන්න එක. qualitative data වලදී අපි කරන්නේ ඒ කියන්නේ ගුණාත්මක බැග්ගව. ඒ කියන්නේ ගුණාත්මක දේවල් ගැන තමයි අපි ගහන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට අපි quantify කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට qualitative data එකක් ගන්න පුළුවන් අපිට Pepsi ද Coke ද රස. මේක qualitative. රසනේ. එතකොට quantitative data එකක් කියලා කියන්නේ කී දෙනෙක් Pepsi රසයි කියනවද? කී දෙනෙක් Coke රසයි කියනවද? ඒක quantitative data එකක් කියලා කියන්නේ qualitative data එකක තියෙන impact එක. ඒ කියන්නේ බර. කොච්චර ප්‍රමාණයක් මේ අදහස දරනවද? කොච්චර ප්‍රමාණයක් මේ අදහස් දරන්නේ නැද්ද කියන එක තමයි quantitative data එකකින් කරන්නේ. ඒක සාමාන්‍යයෙන් qualitative research උත් අපි කරනවා. ඔයගොල්ලන්ට research ගැන අවබෝධය අඩු නිසා ඒක තේරෙන්නේ නැහැ. නමුත් qualitative research උත් අපි කරනවා. ඒ වගේම qualitative research එක අපිට හිතුනොත් එහෙම දැන් අපි බලමුකෝ දැන් අපි කතා කරන product එකේ ගොඩක් කට්ටිය කියනවා කියලා. දැන් මේ product එකේ රස කලින් වගේ නැති නිසා අපි ඒක පාවිච්චි කරන එක නැවැත්තුවා කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියලා කියනවා දැන් මිල වැඩි වෙච්ච නිසා පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් අපි දැනගන්න ඕන මේ දෙකේ මොකද්ද ප්‍රබල කියලා. right? එතකොට අපි කරන්නේ එතකොට quantitative research එකක් කරනවා sample එකක් අරගෙන මේ දෙක අරගෙන ප්‍රධාන දත්ත point එකක් හැටියට data point එකක් හැටියට ජනගහනයේ 100ක හෝ 200ක හෝ කීයක් හෝ අපි select කරන sample එකකින් කී දෙනෙක් කියනවද රස නිසා product එක පාවිච්චි කරන එක නැවැත්තුවා කියලා? කී දෙනෙක් කියනවද මිල නිසා product එක පාවිච්චි කරන එක නැවැත්තුවාද කියලා? ඒතකොට මේකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන්
රසද වැඩිපුර බලපාලා තියෙන්නේ මිලද කියන එක ගැන. right? the quantitative data එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ qualitative data එකක් verify කරන්න. එතකොට data research technique එක අපි use කරාට පස්සේ අපි කරන්න ඕන දේ තමයි research instrument පාවිච්චි කරන එක. research instrument කියලා කියන්නේ අපි research එකට පාවිච්චි කරන දේවල් මොනවද? mechanical research එකක් වෙන්න පුළුවන්, questionnaire වෙන්න පුළුවන්. mechanical research කියලා කියන්නේ experiments වගේ දේවල්. අපි සාමාන්‍යයෙන් tools දීලා ඒවා භාවිතා කළ product එක සමීක්ෂණයට ලක් කරන මොකද්ද ඒකේ තියෙන preparation දේවල්, ඒ වගේ දේවල් අපිට පුළුවන් කතා කරන්න. questionnaire කියන එක අපි ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්නාවලියක් තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් questionnaires ගන්න. questionnaires තියෙනවා එක එක වර්ග කීපයක්. dictomus questionnaire කියන්නේ අපි කියනවා මේ ප්‍රශ්න ඩිසයින් කරනකොට ප්‍රශ්නාවලිය ඩිසයින් කරන විදිහ අපි ගත්තොත් එහෙම ද්විභාජී ප්‍රශ්න. ඒ කියන්නේ ඒකට අපි කියනවා yes or no, ඔව් නැත කියන වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන ඒවාට අපි කියනවා dictomus questionnaires කියලා. MCQs කියන එක ඔයගොල්ලෝ දන්නවා. දැන් ඔයගොල්ලන්ට පේපර් එකෙත් එන්නේ choices 4ක් දීලා තියෙනවා. choices 4න් එකක් හෝ පහක් හෝ එකක් හෝ දෙකක් අපිට තෝරගන්න පුළුවන් ඒවා තමයි MCQ එකක් කියලා කියන්නේ. ඒතර open ended question. open ended question කියලා කියන්නේ සාමාන්‍ය dictomus question එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ dictomus question එකේදී අපි බලාපොරොත්තු වෙන සාමාන්‍ය නිශ්චිත වූ ප්‍රතිචාරයක්. උදාහරණයකට ඔයා මේකට කැමතිද නැද්ද? ඔව් හෝ නැහැ උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒක dictomus question එක. කැමතිද අපි කියනවා close ended question එක කියලා. කියන්නේ අපි උත්තරය define කරලා තියෙන්නේ. මොකද්ද උත්තරය කියන්නේ? open ended question එකකදී අපි අහනවා ඔයගොල්ලෝ ඔයා මේ product එකට කැමති වෙන්න පුළුවන් හේතු මට විස්තර කරන්න. ඒතර අපි පාරිභෝගිකයාට අවස්ථාව දෙනවා එයාගේ නිශ්චිත වෙච්ච ආශාවන් හරි කැමැති හරි දේවල් තියෙනවා නම් ඒව ගැන විස්තර කිරීමක් කරන්න. එතකොට අපි open ended questions පාවිච්චි කරන්න පුළුවන් සමහර දේවල් වලට dictomus පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ close ended questions. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන දේ තමයි අපිට දැන් අර මම කිව්වේ qualitative ඒවා අපි quantitative වලින් confirm කරනවා වගේම open ended questions වලින් එන දේවල් අපිට dictomus questions වලින් confirm කරන්න පුළුවන්. මම නිකන් සරලව ඔයගොල්ලන්ට තේරුම් ගන්න කියන්නේ උදාහරණයකට ප්‍රශ්න ගැන පැහැදිලි කරන්න කියලා කිව්වෙන් පස්සේ විස්තර ගොඩක් කියනවා. ඒතකොට අපිට පුළුවන් ඒ උත්තරයට සමන් දීලා අපිට අහන්න දැන් ඔයා කියපු විදිහට ඒ රස පවුලේ හැමෝම කැමති නිසා ඔයා කැමති නේද? එහෙමද? ඒතකොට එයා ඔව් හෝ නැහැ කියලා කියයි. අර ඒ වගේ අපිට පුළුවන් ඒක කන්ෆර්ම් කරන්න. අපි කියනවා අපිට ලැබෙන ඉන්ෆර්මේෂන් එක රීකන්ෆර්ම් කරනවා කියලා. රයිට්? ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි ගන්න සාම්ප්ලින් ප්ලෑන් එක ගැන කතා කරන එක. සාම්ප්ලින් ප්ලෑන් එක නෝගන් ටිකක් වැදගත් වෙන කෑල්ල. සාම්ප්ලින් ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද? සාම්ප්ලින් ප්ලෑන් එකක් කියලා කියන්නේ ටාගට් ඔඩියන්ස් එකක කොහේ හරි අපි පාවිච්චි කරන ඉලක්කගත ජනගහනයක අපි සාම්පල් කරන ප්‍රමාණය අපි ඒකට සාම්ප්ලින් ෆ්‍රේම් එක කියලා කියනවා. රයිට්? ඒතකොට ඒක සහ සාම්පල් එකේ සයිස් එක සහ මෙතඩ් එක කියන කාරණා තුන එකතු වෙලා තමයි සාම්ප්ලින් ප්ලෑන් එක හැදෙන්නේ. ඒතකොට සාම්පල් එක කොහෙද මම කරන්නේ? ඒකට කියන අපි සාම්ප්ලින් ෆ්‍රේම් එක කියලා. ෆ්‍රේම් එකක් කියලා කියන ඔයගොල්ලෝ දන්නවා ෆොටෝ ෆ්‍රේම් එකක් වෙන්න පුළුවන් මොකක් හරි එක ෆ්‍රේම් එකක් කියලා කියන සීමාවන් සහිත දෙයක්. ඒතකොට අපි කියනවා අපි අවුරුදු 25 සිට 30 දක්වා රැකියාවක් කරන තරුණයන්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට රැකියාවක් කරන්න නැත්නම් ප්‍රශ්න අහන්නෙත් නැහැ. අවුරුදු 30කට වැඩි නම් ඒ අහන්නෙත් නැහැ. එතකොට ෆ්‍රේම් එක කියන්නේ අන්න ඒ වගේ කොටසකට. sample size එක කියලා කියන්නේ number of sample. එතකොට මේකේ අපි කී දෙනෙක් sample එකකට තෝරගන්නවද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා රිසර්ච් එකක් නෙමෙයි ඕනම සමීක්ෂණයක අපි දත්ත ඉන්ටර්ප්‍රිට් කරන්නේ නැත්නම් නිර්වචනය කරන්නේ statistical equations වලින්. කියන්නේ අපි කියනවා මේ දත්ත විශ්ලේෂණය කිරීමකින්. එතකොට දත්ත විශ්ලේෂණය කිරීමක් කරන්න සාමාන්‍යයෙන් ක්‍රිටිකල් සයිස් එකක් තියෙන්න ඕන. උදාහරණයක් හැටියට අපි ගමුකෝ දෙන්නෙක් විතරක් අපි සාම්පල් එකට ගත්තා කියලා. දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කියනවා මම රසට කැමතියි කියලා, තව එක්කෙනෙක් කියනවා මිල වැඩි කියලා. එතකොට 50% ප්‍රතිශතය. අපි තුන් දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් කිව්වොත් රසට කැමතියි, දෙන්නෙක් කියනවා මිල වැඩි කියලා. එතකොට 60යි 40යි. right?
ඒ වගේ සාම්පල් එකට අපිට නියමිත සයිස් එකක් තියෙන්න ඕන. මේ සයිස් එක කොහොමද අපි ඩිසයින් කරගන්නේ? සයිස් එක දැන් ඔයගොල්ලෝ රිසර්ච් එකක් කරන වෙලාවට දැන් අපි දැකලා මම නම් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල අසයින්මන්ට් එහෙම කරනකොට තමන්ගේ මේල් ගෲප් එකේ ඉන්න කට්ටියට තමයි දාන්නේ සර්වේ එක. දාලා කියනවා අනේ මට සර්වේ එකක් කරලා තියෙනවා ඒක පොඩ්ඩක් ක්වෙස්චන් එකක් කම්ප්ලීට් කරලා එවන්න කියලා. මේක වැරදි මෙතඩ් එකක්. මොකද සාම්පල් සයිස් එක කියලා කියන්නේ අපි රිසර්ච් එකට අදාළ වෙන ටොපික් එක අදාළ වෙන පුද්ගලයෝ තමයි අපිට තෝරගන්න වෙන්නේ. ඒක රෙප්‍රසන්ටේටිව් සාම්පල් එකක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ඒක අපි කියන්නේ රෙප්‍රසන්ටේටිව් කියලා. ඒ කියන්නේ අපේ ප්‍රොබ්ලම් එක එහෙම අපි කරන සමීක්ෂණය කරන දත්තය ඒ අපි කරන සාම්පල් එකට අදාළ වෙන්න ඕන. උදාහරණයකට අපි ලංකාවේ සමීක්ෂණයක් කරලා අපි අහුවොත් එම කියුබාවේ මොකද වෙන්නේ කියලා ඒක අදාළ නැහැ නේ ඒගොල්ලන්ට. ඒ වගේ තමයි. right? අර statistically valid sample එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕගනයිසේෂන් එකක් රිසර්ච් එකක් කරනකොට ඒ සාම්පල් සයිස් එක තෝරගන්නකොට ඒකට අපි 100ක් 150ක් 35ක් 40ක් ඒ එක විදිහට තෝරගන්නවා. මේකේ අපි කරන්නේ අර මම ඕගොල්ලන්ට කලින් කියපු උදාහරණය. ඒ කියන්නේ 3 දෙනෙක් ඉන්නකොට 130ක් වෙන එක දෙන්නෙක් ඉන්නකොට 150යි. ඒතොර ස්ටැටිස්ටිකලි වැලිඩ් සාම්පල් එකක් කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණය ඉන්නවා. ඒතොර ඒගොල්ලන්ගේ විශ්ලේෂණය පසු විශ්ලේෂණයක් කරනකොට ඒක රෙප්‍රසෙන්ටේටිව්. හරි ප්‍රමාණයක් ඉන්න ඕන. නැත්නම් එහෙම අපි රිප්‍රසෙන්ටේටිව් වෙන්නේ නැහැ. ඒක. ඊට පස්සේ සාම්පලින් මෙතඩ් වර්ග දෙකක් තියෙනවා ඔයගලන්ට කතා කරන්න probability and non probability. අපි ඊළඟට කතා කරමු මේ දෙක ගැන. right. sampling methods. So sampling methods ඕගොල්ලන්ට තියෙනවා ප්‍රධාන වර්ග දෙකක්. right? ඒකට අපි කියනවා probability sampling and non probability sampling කියලා. සම්භාවිතා නියදි ක්‍රම සහ අසම්භාවිතා නියදි ක්‍රම. එතකොට බොහොම සරලයි මේක අඳුරගන්න එක. සම්භාවිතාව කියන එක ඔයගොල්ලෝ මම හිතන්නේ O level කාලේ ඉගෙනගෙන තියෙනවා සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. සම්භාවිතාවක් තියෙනකොට සාමාන්‍යයෙන් අපි සාම්පල් එකක් ගත්තොත් එහෙම ඒකේ ගොඩක් ඒ කියන්නේ අපි කියන හැමෝටම සිලෙක්ට් වෙන්න ඔපචුනිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඩිසයින් කරන ෆ්‍රේම් එක අනුව. දැන් උදාහරණයකට සිම්පල් රැන්ඩම් සාම්පල් එකක් ගත්තොත්. සිම්පල් රැන්ඩම් සාම්පල් එකක් කියලා කියන්නේ මම කියනවා දැන් මේ ක්ලාස් එකේ මම ළමයි 5 දෙනෙක් තෝරගන්නවා මගේ රිසර්ච් එකට කියලා. එතකොට ක්ලාස් එකේ ඉන්න දැන් ළමයින්ගෙන් හැමෝටම තේරෙනවා හරි මාව තෝරගනීවි කියලා. මොකද එතන equal probability එකක් තියෙනවා. right? ඒකට අපි කියනවා simple random sample කියලා. එහෙනම් අපි audience එකක් ගන්නවා. අපි හිතමු කොළඹ පාසල් යන ළමුන් කියලා. කොළඹ පාසල් යන ළමුන් කියලා කිව්වොත් එහෙම කොළඹ පාසල් යන ළමුන් හැම කෙනාටම තියෙනවා equal probability එකක් මේ sample එකට select වෙන්න. ඒකට කියනවා අපි simple random sample එකක් කියලා. උදාහරණේ තියෙන්නේ අපි ෆ්‍රේම් එක කියන්නේ මොකද්ද සාම්පල් එක ගන්න කියන එක අපි ඩිෆයින් කරනවා. ඊට පස්සේ අපි සාම්පල් එක ඩ්‍රෝ කරනවා. දෙවෙනි එක තමයි stratified random sample. මේකත් රැන්ඩම් එකක් තමයි. ඒ කියන්නේ probability එකක්. මේකෙදි අපි කරන්නේ කලින් ඩිෆයින් කරනවා මොකද්ද වර්ගය කියලා. ඒ කියන්නේ අපි කියනවා අද ක්ලාස් එකේ ඉන්න ගෑනු ළමයින්ගෙන් මම ළමයි 5 දෙනෙක් ගන්නවා. පිරිමි ළමයින්ගෙන් ළමයි 3 දෙනෙක් ගන්නවා කියලා. එතකොට ගැහණු ළමයි දන්නවා 5 දෙනාගෙන් පිට එයාව සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. පිරිමි ළමයි දන්නවා ගැහණු ළමයි සාම්පල් කරනකොට ඒගොල්ලන්ව සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. කියන්නේ අපි ස්ටැටිෆයි කරලා තියෙන්නේ. කියන්නේ දෙකට බෙදලා තියෙන්නේ. right? ඒතර මේ වගේ දේවල් වලට අපි කියනවා mutually exclusive group කියලා. mutually exclusive කියලා කියන්නේ එක කණ්ඩායමක් සහ අනික් කණ්ඩායමක් අතර වෙනස්කමක් තියෙනවා. ඒ දෙන්න එකම විදිහකට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ගැහණු පිරිමි උදාහරණයක් හැටියට වයස අවුරුදු 20ට අඩු 20ට වැඩි. එතකොට mutually exclusive. 20ට වැඩි එක්කෙනා 20ට අඩු වෙන්නෙත් නැහැ. 20ට අඩු එක්කෙනා 20ට වැඩි සාම්පල් එකකට සිලෙක්ට් වෙන්නෙත් නැහැ. ඒකට කියනවා අපි ස්ටැටිෆයි කරනවා. ඒ කියන්නේ ඛණ්ඩනය කරපු සාම්පල්. right? අහඹුස්තර. ඒකට අපි කියනවා ඒක. right. ඊට පස්සේ පොකුරු නියදි. එහෙම නැත්නම් ක්ලස්ටර් සාම්පල්. ක්ලස්ටර් සාම්පල් එකක් කියලා කියන්නේ අපි සබ් ගෲප්ස් වලට ඩිවයිඩ් කරනවා ඉන ගෲප් එක.
උදාහරණයක් හැටියට අද ක්ලාස් එක කියලා කියමුකෝ. ඒ ක්ලාස් එක අපි අරගෙන සබ් ගෲප්ස් ගහනවා කොළඹ සිට කිලෝමීටර් 10ක් දුර 15ක් දුර 20ක් දුර සබ් ගෲප් 3ක්. ඒතර මේ ක්ලස්ටර්ස් වෙනම ක්ලාස් 3ක් අපි අරගන්නවා. ඒ ක්ලාස් 3ෙන් තමයි අපිට සාම්පල් එක ගන්න. එතකොට මේකේ සර්ටිෆයිඩ් සාම්පල් එකේ පොඩි සමානකමක් තියෙනවා. මොකද්ද හේතුව තමයි මේ දෙකේම අර මියුචුවල් එක්ස්ක්ලූසිව් ගතිය පොඩ්ඩක් විතර එනවා. නමුත් හුඟක් වෙලාවට ක්ලස්ටර්ඩ් සාම්පල් එක අපි ගන්නේ භූගෝලීය එහෙම නැත්නම් ජන කොටසේ වර්ග අපි හිතමු දැන් ජනතාව සම්පර්ක කරනවා අපි ඉස්ලාම් ආගම අදහන කට්ටිය වෙනම බෞද්ධ ආගම අදහන කට්ටිය වෙනම ඒ වගේ අපිට සාම්පල් කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ ජීවත් වෙන කට්ටිය කොළඹින් පිට ජීවත් වෙන කට්ටිය කියලා පුළුවන් සාම්පල් කරන්න. මේකෙදී සාමාන්‍යයෙන් භූගෝලීය හරි මේක ඇත්තම කන්වීනියන්ට් කියන්නේ තමන්ගේ පහසුව තකා කරන එකක්. ඒක ප්‍රදේශයක තියෙන දෙයක් එහෙම නැත්නම් ජන කොට්ටාශයක තියෙන දෙයක් වෙනම වෙන් කරගෙන තමයි අපි ඒක සාම්පල් කරන්නේ. ඒතකොට අර ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පල් එකේ වගේ මියුචුවලි එක්ස්ක්ලූසිව්ම නෑ මේක. නමුත් පොඩි සමානකමක් තියෙනවා. රයිට්. එතකොට අපි ගත්තොත් non probability method. non probability method එක කියන්නේ මොකද්ද? දැන් probability method එකේදී සාම්පල් එක ගැන කතා කරොත් අපි සාම්පල් එකේ ෆ්‍රේම් එකේ ඉන්න හැම කෙනාටම පුළුවන් equally select වෙන්න. non probability sampling method එකේදී එහෙම එකක් නැහැ. ඒ කියන්නේ පළවෙනි මේක තමයි quota sampling. ඒ කියන්නේ quota sampling එකක් කියලා කියන්නේ සලාකනීය දියා. ඒතකොට ඒ සලාකනීය දියදී අපි කතා කරන්නේ ගණයන් කීපයකට අයත් නිශ්චිත ප්‍රමාණයන් සමග විමනක් සම්පූර්ණ සාකච්ඡා පැවැත්වීම. ඒ කියන්නේ අපි සාම්පල් එකෙන් 5 දෙනෙක් සිලෙක්ට් කරනවා. කොළඹින් 5යි, ගාල්ලෙන් 5යි, මාතරින් 5යි, යාපනයෙන් 5යි කියලා කෝටා එකක් බේස් කරනවා. කෝටා එකෙන් තමයි අපි සාම්පල් එක ගන්න. එහෙම නැත්නම් ඉන්ටර්වියු එක කරන්නේ. දෙවෙනි එක තමයි ජජ්මන්ටල්. එහෙම නැත්නම් විනිශ්චයනීයදී. ජජ්මන්ටල් එකේදී කරන්නේ පර්යේෂකයා විසින්ම පොඩ්ඩක් එයාගේ පහසුව තකා එයා හිතනවා මේ කට්ටියකින් ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ සිලෙක්ට් කරනවා සාම්පල් එකක්. මේක ජජ්මන්ටල් නියදී. ඒකම තමයි කන්වීනියන්ට් සාම්පලින් වලත් කතා කරන්නේ. කන්වීනියන්ට් වලදී පර්යේෂණ සඳහා ඉතාලම පහසු තමන්ගේ කිට්ටුව තියෙන තමන්ගෙන ගාව නම්බර්ස් තියෙන කට්ටිය දැන් අපි අර කතා කරේ සර්වේ එකක් කරනවා නම් අපි අපේ යාළුවන්ට ඊමේල් කරනවා කියලා. අන්න එතනදී අපි කරන්නේ කන්වීනියන්ට් සාම්පලින්. අපේ පහසුව තකා අපේ ඊමේල් ඇඩ්‍රස් බුක් එකට අපි යනවා සර්වේ එක. විනිශ්චයනයේදී තියෙන ජජ්මන්ටල් එකේදී තියෙන පොඩි වෙනස තමයි කන්වීනියන්ස් එකත් එක්ක මේකෙදී පොඩි ජජ්මන්ට් එකක් කරනවා අපි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඊමේල් කරන සර්වේ එක ගැන උදාහරණයක් ගත්තොත් අපි ඊමේල් බේස් එක තමයි එතකොට මගේ කන්වීනියන්ස් එක. නමුත් ඒකෙන් මම සිලෙක්ට් කරනවා මගේ යාළුවෝ විතරක්. මට රිප්ලයි කරයි කියලා හිතන්න පුළුවන් කට්ටිය විතරක්. ඒක ජජ්මන්ටල් එක. කන්වීනියන්ස් සැම්පලින් කියන්නේ ඩේටාබේස් එක ගත්තා. ඒකට කෙලින්ම සර්වේ එක ගත්තා යවුවා. ඒක රිසර්ච් එක කන්වීනියන්ස් එකට සිලෙක්ට් කරන දේවල්. ඒතර මේ එකකවත් හරි හෝ වැරදි ක්‍රමයක් නැහැ. තමන්ගේ රිසර්ච් එක තමන්ට අවශ්‍ය කරන දත්ත මොනවද කියන ඒව මත තමයි මේක තීරණය වෙන්නේ. රයිට්. දැන් අපි සැම්පලින් ප්ලෑන් එක ගැන කතා කරා. ඊට පස්සේ එන්නේ contact methods. contact method මම ගිය සුමානට කලින් සුමානෙත් කිව්වා අපි එක එක contact methods පාවිච්චි කරන්න පුළුවන් අපිට. සර්වේස් පර්සනල් වෙන්න පුළුවන්, ටෙලිෆෝන් වෙන්න පුළුවන්, පෝස්ටල් ඊමේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොහොමද අපේ ගත්තු සාම්පල් එකේ කට්ටියව දැන් මේ contact කරන්නේ? මේකට අපිට එක එක methods පාවිච්චි කරන්න පුළුවන්. නිරවද්‍යතාවය අනුව අපිට තියෙන වියදම අනුව ඒ වගේ දේවල් ගොඩාක් අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දත්ත එකතු කිරීමේ හැකියාව. දැන් මේ දවස්වල නම් ඉතින් ලයිට් කපන නම් ප්‍රශ්න නිසා සමහර වෙලාවට මේ ඊමේල් සර්විස් ඒ වගේ දේවල් හරියන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ෆැක්ස් එකෙන් පාවිච්චි කරනවට අඩුයිනේ. පර්සනල් සර්විස් වගේ දේවලුත් ඉතින් මිනිස්සු ඇක්සස් කරනවාද ඊමේල් නැද්ද කියන එක. ඒ වගේ දේවල් තමයි බලා ගන්න වෙන්නේ. right. ඊළඟට අපි යනවා collection of data. The collection of data කියලා කියන්නේ third step එක research process එකේදී. පළවෙනි එක තමයි defining the problem. දෙවෙනි එක තමයි designing the research plan. තුන්වෙනි එක තමයි collection of data. તો මම කිව්වා collection of data කියන එක තමයි ලොකුම කොටස රිසර්ච් එකේ. අර ටික ස්ට්‍රැටජික් කැලක්. ඒ කියන්නේ ගොඩක් වෙලාව යනවා ඩිසයින් කරගන්න. ඒතර ඔපරේෂනලි ගොඩක්ම ක්‍රිටිකල් කැල තමයි collection of data. කොහොමද අපි දත් එකතු කරන්නේ? අපි ගාව තියෙනවා වෙන්න පුළුවන් අපේම මාකටිං රිසර්ච් ඕගනයිසේෂන් එකක්.
ඒ වගේම අපිට සමහර වෙලාවට හයර් කරන්න සිද්ධ වෙන්න පුළුවන් external research agencies. මම කිව්වා ඔයගලන්ට marketing related businesses වල advertising ඒ කියන්නේ marketing promotions planning සහ research කියන්නේ ලෝකේ තියෙන ලොකුම revenue generation industry එකක්. market research වෙන්න පුළුවන්, marketing research වෙන්න පුළුවන්, product research වෙන්න පුළුවන්, එක එක ආකාරයේ research වලට බාහිරව විශේෂිත වෙච්ච agencies ඕන තරම් තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් එimhe AC Nielsen, Kantar MRB, right? ඊට පස්සේ තියෙනවා Starix කියලා එකක්, Statix. ඊට පස්සේ තියෙනවා Kantar MRB, MRB, AC Nielsen, Starix. ඊට පස්සේ Spice Group. ඒ වගේ research companies බොහොමයක් තියෙනවා ලංකාවේ. Quantum ඒ වගේ මේ රිසර්ච් කම්පැනිස් වලින් කරන්නේ එක එක රිසර්ච් වලට එක්ස්පර්ටීස් කියන්නේ තමන්ගේ විශේෂත්වය දක්වලා තියෙනවා ඒගොල්ලන්. ඒක ගොඩක් වෙලාට යුනිවර්සිටිස් වල ස්ටැටිස්ටිකල් සයන්ස් කරපු කට්ටිය, සෝෂල් සයන්ස් කරපු ළමයි ඒගොල්ලන්ට තමයි ගොඩක් වෙලාට මේ ඔපචුනිටිස් හම්බෙන්නේ රිසර්ච් ඒජන්සිස් වල. මොකද questionnaire deployments ඊට පස්සේ statistical analysis ඒ වගේ දේවල් කරන්න පුළුවන් නිසා. එතකොට collection of data අපි කොහොමද කරන්නේ? in house එකක් කරනවා නම් අපිට confidential එක තියාගන්න පුළුවන්. මොකද අපේම team එක තමයි data එකතු කරන්නේ. cost එක අඩුයි. ඒ වගේම organisation එක ගැන internal knowledge එකක් තියෙනවා. external research agency එකක් ගත්තොත් මේකට expertise එක ගැන ඒගොල්ලෝ පළපුරුද්ද තියෙනවා. ඒ වගේම බාහිර පරිසරය ගැන තමන්ගේ research deployment එකේදී කොහොමද team එකක් වැඩ කරන්න ඕනේ ඒ වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් external research agencies වල ලංකාව පුරාම විහිදී ගියපු field service teams ඉන්නවා. ඒ වගේම තමයි ස්පීඩ් එක external research agencies වල ස්පීඩ් එක වැඩි අර මම කියපු කාරණේ නිසා field officers ලා රට පුරාම ඉන්න නිසා ටක් ගාලා රිසර්ච් එකක් ඩිසයින් කරලා ඒගොල්ලන්ට යවන්න විතරයි තියෙන්නේ. නමුත් අපි අපේ in house කරනවා නම් අපිට field officers ලා අපිට හැමදාම නඩත්තු කරන්න බෑනේ. අපිට field team එකක් වෙනම deploy කරන්න වෙනවා internal team එකක් කරනවා නම්. මොකද රිසර්ච් කියන එක හැමදාම වෙන දෙයක් නෙමෙයි. මිලියන ගණන් වලින් වියදම් වෙන දෙයක්. නමුත් එච්චර හැමදාම කරන දෙයක් නෙමෙයි. right. ඊට පස්සේ තියෙන ස්ටෙප් එක තමයි data analysis and interpretation. તો data කියලා කියන්නේ මොනවද? information කියලා කියන්නේ මොනවද? දැන් ඕගොල්ලෝ Excel sheet එකකට ගියාම Excel sheet එකේ තියෙන data ඒ information නෙමෙයි. information එක කියලා කියන්නේ මොකද්ද? information එකේ දත්තේ වෙනස මොකද්ද? දත්තය කියලා කියන්නේ තනි ඒකක, right? information කියලා කියන්නේ තනි ඒකක දිහා බලලා ඒවා වෙන වෙනම අධීක්ෂණය කරලා ඒවා වෙන වෙනම රටාවන් අඳුරගෙන අපි එළියට දාන තොරතුරු වලට. දැන් ඔයගොල්ලෝ ගියොත් එහෙම මොනවා හරි report එකකට, right? UNICEF එකේ report තියෙනවා, World Bank එකේ report online තියෙනවා. ඒවයි information එකක් තමයි තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ රටේ ආර්ථිකය මේ වගේ තමයි grow වෙන්නේ, degrow වෙන්නේ කියලා. ඒතර කොහොමද ඒක අරන් තියෙන්නේ? දත්ත ගොඩාක් එකතු කරලා දත්ත ටික ඩයිස් කරලා කියන්නේ අපි කියනවා වෙනම ඛණ්ඩනය කරලා ස්ලයිස් කරලා කියන්නේ කැලි කැලි වෙනම සරවලට වෙන් කරලා බලලා ඊට පස්සේ තේරුම් අරගෙන ඒ data වලට interpretation එකක් එහෙම නැත්නම් meaning එකක් දෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි ප්‍රශ්න corporate life එකේදීත් මේ වගේ දේවල් වෙනවා. අපි අපේ team එකේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒගොල්ලෝ ප්‍රශ්නෙට කියන්නේ දත්තේ තමයි. දැන් උදාහරණයකට ගිය මාසේ සේල් එක 10යි, මේ මාසේ සේල් එක 11යි, සේල් එක මේ ලබන මාසේ සේල් එක මම දාලා තුන 15ක් කරගන්න පුළුවන් වෙයි. මොකද්ද ඉන්ෆර්මේෂන් එක? ඉන්ෆර්මේෂන් එක වෙන්නේ ගිය මාසේ සිට ලබන මාසේ වෙනකන් සේල් එක grow වෙනවා. right? growing rate එක මෙච්චරයි. ඒක ඉන්ෆර්මේෂන් එකක්. එතකොට මේ මාසේ සේල් එකේ පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. මෙන්න මේක තමයි හේතුව. ඒව තමයි තොරතුරු. නැත්තම් 10 11 15 කියලා කිව්වහම දත්ත විතරයි. ඒතර data analysis and interpretation කියන එක research එකක තියෙන දෙවෙනියට critical සාධකය. පළවෙනියටම critical සාධකය තමයි problem එක define කරලා research plan එක define කරන එක. දෙවෙනියට critical සාධකය තමයි දත්ත කොහොමද අපි interpret කරන්නේ. මොකද අපි කිව්වා research එකක් කරන්නේ අපි තොරතුරු හොයාගන්න. ඒතර මේ තොරතුරු වලට අපිට දත්ත ගොඩාක් ලැබිලා දත්ත ටික අපිට ඉන්ටර්ප්‍රිට් කරගන්න බැරි නම්, කියන්නේ අපිට ඒක meaningful information එකකට දෙන්න බැරි නම් අපිට තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. තීරණ ගන්න අපිට දත්තවල
තේරුම දැනගෙන ඉන්න අවශ්‍යයි. right right ඒතර ෆයිනල් ස්ටෙප් එක තමයි presentation and research finding. research finding presentation එක කරනකොට අපි දත්ත ඉන්ටර්ප්‍රිට් කරලා ඒවා finding ඉන්ටර්ප්‍රිට් කරලා අපි ඊට පස්සේ එනවා information වලට. ඒතර මේ marketing information systems කියන ඒවා හැදෙන්නේ මෙන්න මේ data එකතු කරපු data වලින්. දගොල්ලෝ අහලා ඇති සමහරකට marketing information systems සමහර organizations වල ලංකාවේ තියෙනවා සමහර එකේවට නැහැ. ඒ කියන්නේ මේකෙදි කරන්නේ company එකේ දැනට තියෙන දත්ත සහ market එකෙන් අපි එකතු කරගන්න දත්ත සහ market එකේ research. ඒ කියන්නේ අපි කියනවා මොනවද? marketing එකෙන් කරන research ඒ වගේම අභ්‍යන්තර company එකේ තියෙන information වෙන්න පුළුවන් sales data, inventory levels, financial statements අපි publish කරපුවා. ඒ වගේම receivables and payables වගේ දේවල්. කියන්නේ අපේ accounting payment එක කොහොමද වෙන්නේ? ඊට පස්සේ marketing intelligence වලට අයිති වෙන දේවල් තමයි competition එක සහ competitor එක development කොහොමද වෙන්නේ? දැන් මේ කාලේ දැන් විශේෂයෙන්ම මේ වගේ ආර්ථික තත්ත්වයක් තියෙනකොට කොහොමද competitor ගේ reactions ඒවා marketing intelligence system. ඊට පස්සේ තවත් අපිට ගන්න පුළුවන් දේවල් තමයි marketing වල අපි ගත්තොත් එම government policies change වෙනවා. උදාහරණයකට දැන් ලංකාවේ ඩොලර් සම්බන්ධයෙන් policies change වෙලා තියෙනවා. ඒතර මේ වගේ තොරතුරු අපිට marketing intelligence වලට අයිති වෙනවා. මොකද හේතුව ඒවා අපේ තීරණ ගැනීමේ හැකියාවට බලපාන්න පුළුවන් සාධක. ඊට පස්සේ අවසාන වශයෙන් අපි දැන් කරපු රිසර්ච් එක වගේ දේවල් අපි එකතු වෙලා අපිට එදෙනවා marketing database එකක්. මේකට අපි කියනවා සාමාන්‍යයෙන් the collection of data. මේවා software හැටියට තියෙනවා සමහර කට්ටිය ගාව මේවා වෙනම manually ගබඩා කරලා තියෙනවා presentations හැටියට. වැඩිපුරම හොඳ දේ ක්‍රමය තමයි software විදිහට තියෙන එක. ඒක marketing database එකක් හදාගත්තට පස්සේ අපිට desktop එකකින් පුළුවන් trends analyze කරන්න, ඒ වගේම dashboard එකක් අපි කියනවා දත්ත මාලාවක් තොරතුරු හැටියට අපිට translate කරලා දෙන ඒවා තියෙනවා. ඊට පස්සේ මේවා අපිට decision supporting වලට කියන අපිට තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා marketing decision makers වලට. ඒතකොට මෙහෙම තමයි marketing research company එකේ තියෙන අභ්‍යන්තර තොරතුරු සහ market intelligence එක එකතු වෙලා MKIS marketing information system හැදෙන්නේ. So marketing information system කියන එක හැමෝම ගාව නැහැ. මොකද හේතුව ගොඩක් වියදම් සහිතයි. ඒ වගේම තමයි ඒක වගේ දත්ත එළියට ගන්න සහ දත්ත විශ්ලේෂණය කරනත් අපිට සාමාන්‍යයෙන් ටිකක් පළපුරුදු කට්ටිය ඉන්න අවශ්‍යයි. නමුත් marketing information system එක සාමාන්‍යයෙන් user friendly වෙන්න ඕන. Information has to be usable. ඒ වගේම තමයි interactive වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට තොරතුරු ලැබෙනවා වගේම further analysis කරන්න පුළුවන් වෙන්න ඕන. අවසාන කාරණය තමයි cost effective. මොකද හේතුව තමයි research මම කිව්වා ගොඩාක් වියදම් සහිතයි. cost effective කියන එක අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද organization එකට ලොකු වියදමක් දරන්න අවශ්‍ය වුණොත් එහෙම marketing information system එකකට ඒක අර හැමදාම භාවිතා වෙන එකක් නෙවෙයිනේ. අපි මොනවා හරි දත්තයක් ගන්න අවශ්‍ය නම් ඒ වගේම දත්ත විශ්ලේෂණ කිරීමක් අවශ්‍ය නම් විතරයි මේක පාවිච්චි වෙන්නේ. ඉතින් මේක එක හේතුවක් ගොඩක් ලොකු organization නරුනහම පොඩි organizations marketing information systems වලට invest කරන්නේ නැති එක. ඉතින් මේකෙන් benefit වෙන්නේ ගොඩක් වෙලාවට agencies, research agencies. මොකද ඒගොල්ලෝ තමයි එතකොට ඒගොල්ලෝ කරපු research ඔක්කොම එකතු කරගෙන ඉඳලා ඒ research වලින් අවශ්‍ය කරන තොරතුරු එළියට දාන්න අවශ්‍ය පරිදි ඒගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් benefit එක ලැබෙන්නේ research එක. නමුත් අපි බැලුවොත් එහෙම company එක long term investment plan එකකදී long term investment plan එකට යනකොට තේරුමක් නැහැ ගොඩක් වෙලාවට research වලට වෙනම ටීම් එකක් MKIS manage කරන විතරක් දාලා තියෙන එක. ඒකට හොඳම දේ තමයි external agencies expertise තියෙන කට්ටියත් එක්ක වාර්ෂිකව හරි මාසිකව හරි දැන් ඒ තොරතුරු ලබා ගැනීම සඳහා වෙනම දත්ත මාලාවක් හදන එක. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ market share data දැන් කවුරු work කරන කෙනෙක් ඉන්නවනම් දන්නවා market share data AC Nielsen එකෙන් තමයි provide කරේ. right
ට්‍රේසි නීල්සන් එක තමයි MKIs එක මේන්ටේන් කරන්නේ. ඒතකොට කම්පැනි එකට monthly report එකක් එවනවා. report එකේ dices and sizes. ඒ කියන්නේ අපිට ඕනනම් කඩලා බලන්න ඒගොල්ලෝ ඒකට වෙනම reports දෙනවා. ඒ කියන්නේ MKIs එකක් වගේ එකක් තමයි. හේතුව තමයි නීල්සන් එක එක්ස්පර්ටිස් ඕගනයිසේෂන් එකට අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් මොනවද කියලා ඕගනයිසේෂන් එක දන්නවා. so මේ දෙක එකතු කරලා අපිට පුළුවන් තොරතුරු එකතු කරන්න. right. එතකොට රිසර්ච් ටොපික් එක මෙතනින් ඉවරයි. නමුත් ඔයගොල්ලන්ට ටිකක් මේක තියරිම කෑල්ලක්. ඒක නිසා හොඳම දේ තමයි පොඩ්ඩක් කියවලා බලන්න. මොකද මේකේ ප්‍රැක්ටිකල් පැත්ත තේරුම් ගන්න ටිකක් අමාරුයි ඔයගොල්ලන්ට. මොකද හේතුව මම දන්න තරමින් රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් හරිය නැත්නම් රිසර්ච් එකක් දැකපු බලපු කෙනෙක් එමෙත රිසර්ච් එකක් සබ්ජෙක්ට් කරපු කෙනෙක් මට හම්බුන්නේ නැහැ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී. ඒකෙන්ද පොඩ්ඩක් විතර තියරි කෑල්ලක් වගේ තේරෙන්නේ නැති. නමුත් ඕගොල්ලන්ට ලොකු ගොඩාක් ඩීප් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ප්‍රොසෙස් එක මොකද්ද? මේකෙන් මොන වගේ දේවල්ද කරන්නේ? පාරිභෝගිකය ගැන තොරතුරු ලබා ගන්න එක, පාරිභෝගිකය ගැන තොරතුරු අපේ මැනේජ්මන්ට් එකට ලබා දෙන එක, ඒ වගේ දේවල් තමයි කරන්නේ. right. අපිට ඊළඟට කරන්න තියෙන්නේ marketing planning and control section එක. ඒක බොහොම පොඩි කොටසක්. ඒක පටන් ගන්න කලින් පොඩි බ්‍රේක් එකක් ගමු. දැන් වෙලාව 7යි 5යි 7යි කාලට පටන් ගමු අපි. right.